समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सक्कमोक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स योचे वस् सतं जीवे अपस्सं उदयौयं एकां जीवितं सेयो असतो उदयौयन्ति श्रद्धा संपन्न කාරුණික පින්වත්නි උතුම් නවන් පුර පසළොස්වක පොහොය නිමිති කරගෙන ලන්ඩන් ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ පැවැත්වෙන සීල භාවනා වැඩසටහනට සමගාමීව පැවැත්වෙන ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීම සඳහායි ඉතාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව සූදානම් වී සිටින්නේ. ලෝතර තථාගත බුදු පියාණන් වහන්සේ වදාළ ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙන අපි තාමත්ම වාසනාවන්ත පිරිසක්. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛ බුද්ධ වචනය ශ්‍රවණය කරන්නට අවස්ථාව නොලැබෙන වකවානු තියෙනවා. ඒ අපිට පෙන්නනවා අක්ඛන සූත්‍රයේහි නොකල් කරුණු 8ක් නිරේක උප්පත්තියක් ලැබලා තිබුණොත් ත්‍රිසම්පල උප්පත්තියක් ලැබලා තිබුණොත් ප්‍රේත ලෝකේ උපතක් ලැබලා තිබුණොත් අසඤ්ඤ තලයක උපතක් ලැබලා තිබුණොත් ප්‍රත්‍යන්ත දේශයක උපතක් ලැබලා තිබුණොත් මිත්‍යා දෘෂ්ටි අදහස් ගන්න කර්ම විපාක විශ්වාස නොපිළිගන්න තැනක උපතක් ලැබලා තිබුණොත් උපතින්ම කරුණු කාරණා තෝරා ගන්න බැරි මන්ද බුද්ධික උපතක් වෙලා තියෙනවා නම් අබුද්ධෝත්පාද කාලික උපතක් ලැබලා තියෙනවා නම් අපිට හැකියාවක් ඇති වෙන්නේ නැහැ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයේ ශ්‍රවණය කරන්න. නමුත් මේ කාල වකවානුව ගැන හිතනකොට ඒ සියලුම නොකල් කාලයන් මගහරලා අපිට උතුම් වූ මනුෂ්‍ය ජීවිතයේ බුද්ධෝත්පාද කාලය ලැබිලා තියෙනවා සද්ධර්මයේ ශ්‍රවණය කරලා ඊට අනුව ධර්ම අවබෝධ කරගන්න. ඒ නිසායි අපි වාසනාවන්ත. ලෞකිකත්වයේ ඉක්මවා යන ලෝකෝත්තර මගඵල නුවණ සාක්ෂාත් කරගන්න පවා
කල්යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය හේතු වෙන බව සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා අද අපි මෙවන් මොහොත භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛ බුද්ධ වචනය කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් ශ්‍රවණය කරනවා. ඊට අනුව හොඳ යෝනිසෝ මනසිකාරයක් අපි පවත්වනවා නම් ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියනකොට ඒ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාව ජීවිතයට එක් කරනවා නම් අපිට පුළුවන්කමක් ඇති වෙනවා ඒ ධර්මාවබෝධය සාක්ෂාත් කර ගැනීමට. අද ධර්මානුශාසනාවෙහි මාතෘකා වශයෙන් සූත්‍ර පිටකේ කුද්දක නිකායට අයිති ධම්මපදේ සහස්ස වර්ගයේන ගාථා ධර්මයක් මාතෘකා ස්ථානයේ තබා ගන්න යෙදුණි. භාග්‍යවතුන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමේදී පටාචාරා මෙහෙණින් වහන්සේ ආරම්භයයි මේ ගාථාව දේශනා කර වදාරලා තියෙන්නේ. පටාචාරා කතා පුවත කවුරුත් දන්නා කතා පුවතක් නිසා මම මේ පිළිබඳව කරුණු මෙතනදී බලාපොරොත්තු ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ගාථාවට අදාළ ධර්මය පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. දේශනාව අවසානයේ පටාචාරා මෙහෙණින් වහන්සේ රහත් ඵලයට පත් වුණු බවත් මේ කතා පුවතේ සඳහන් වෙලා තියෙනවා. යෝචේ වස්ස සතං ජීවේ අපස්සං උදයව්වයන් ඒකාහං ජීවිතං සෙය්‍යෝ පස්සතෝ උදයව්වයන්. අදහස අපට පෙන්වන්නේ යමෙක් පංච උපාදානස්කන්ධයයි පහළ වීමත් නැසීමත් තතුසේ නොදකිමින් අවුරුදු 100ක් ජීවත් වේද උපාදානස්කන්ධයගේ පහළ වීම නැසීම තතුසේ දකිමින් එක දවසක් ජීවත් වීම වඩා ශ්‍රේෂ්ඨ උතුම්ය කියන කරුණ. ඒ මොකද මේ පංච උපාදානස්කන්ධය තතුසේ නොදකිමින් ජීවත් වෙනවා කියලා කියන්නේ රූපය හේතු කොට පහළ වෙන සිතුවිලි දැනගන්නා වූ සිතක් මමය මගේය මම කැමති ආකාරයට පවත්වන්න පුළුවන්ය කියන ආත්මීය මතය තුල වඩා කර්ම රැස් වෙන ආකාරයකට ජීවිතය ගත වීමයි. ඒ නිසා අවුරුදු ජීවිතයක් ගත වෙලා අවසන් වෙලා බලනකොට ඒ අවුරුදු 100ෙම කරපු ක්‍රියාවල් නිරුද්ධ වෙලා ගියත් එහි යථාර්ථය ඇති හැටිය නුවණින් නොදක්නාකම නිසා කර්ම රැස්වීම වඩාත් සිත උනා මතු විපාක පිණිස. මේ නිසා තමයි නුවණින් නොදැක අවුරුදු 100ක් ගත වීමට වඩා යම් පින්වතෙක්
මේ පංච උපාදානස්කන්ධයගේ ඇතිවීම නැතිවීම නුවණින් දැක ජීවිතය ගත කළොත් පුරාණ කර්මක් ඡය වෙනවා, වර්තමාන කර්ම රැස් නොවෙනවා, මතු ඵල විපාක නොලැබෙනවා. ඒකට කර්මක්ෂය කිරීමේ නුවණ ඇති වෙනවා. ඒ නිසා තමයි එක දවසක ජීවත් වීම උතුම් මේ කියලා කියන්නේ. මේ කර්ම කියන වචනය අපිට පුරුදු වචනයක්. ඒකට පාලි වචනේ කම්ම කියන වචනේ. චේතනහම් භික්කවේ කම්මං වදාමි. භාග්‍යවතුන් වහන්සේ වදාළේ මහණෙනි චේතනාව කර්මයේ කොට වදාරමු. චේතනාව කියලා කියන්නේ චෛතසික අතර ප්‍රධාන චෛතසිකය, ක්‍රියා චෛතසිකය. මේ ක්‍රියා චෛතසිකය මුල් කොට හතර මහා ධාතුන් යුක්ත වුණා වූ ශරීරයේ ක්‍රියා වෙන විට ඒට කියනවා කාය කම්ම කියන වචනේ. මේ ක්‍රියා චෛතසිකයේ මුල් කොට විතක්ක ਵਿਚාරයන්ට අනුව තොල් තල්ල දිව ක්‍රියා වෙලා ඇතුළට උපදින වාතය කැඩි පිට වෙනකොට කියන වචනේ වචී කම්ම. ඒ නිසා තමයි ධර්මයේ විතක්ක ਵਿਚාර කියන වචන දෙක යොදලා තියෙන්නේ වචී කම්මයන්. කාය කම්ම වචී කම්ම නොයදෙන කොටත් මේ ක්‍රියා චෛතසිකයේ යෙදෙනවා. මනෝ කම්ම සංඥාව කියන හැඳිනීමත් වේදනාව කියන විඳීමත් මුල් කොට මනෝ කම්ම සිද්ධ වෙනවා. චේතනාව කර්මයයි, කර්මයාකාර තුනයි, කාය කම්ම, වචී කම්ම, මනෝ කම්ම. ඊළඟට මෙතන බෙදෙනවා පුණ්‍ය කර්ම, පාප කම්ම, අනිත්‍යාපි කම්ම කියන වචන තුනකට. කාය කම්ම, වචී කම්ම, මනෝ කම්ම තමන්ටත් අනුන්ටත් අර්ථ පිණිස, හිත පිණිස, වැඩ පිණිස ක්‍රියා වෙනකොට ඒක පුණ්‍යාභි සංඛාරය. නම් පුණ්‍ය පක්ෂයේ චේතනා වේදීමෙන් වෙන සකස් වීමක් කියන අර්ථයෙන් පුණ්‍ය කර්ම. කාය කම්ම, වචී කම්ම, මනෝ කම්ම තමන්ටත් අනුන්ටත් අනර්ථ පිණිස, දුක් පිණිස, හිංසා පිණිස කෙරෙනකොට අපුණ්‍යාභි සංඛාරය. පාපේට චේතනා වේදනකම නිසා ඒ පාප කම්ම නමින් හඳුන්වනවා. යමෙක් පව්කම් පාලනය කරලා, කය වචනේ පාලනය කරලා සීලෙන් රූපාවචර ධ්‍යාන උපද්දවනකොට එයත් පුණ්‍යාභි සංඛාරය තුලත් කරලා තියෙන්නේ. මොකද කුසල සිතේ එකඟතාවයක් නිසා. ආනිත්‍යාපි කම්ම කියලා අනතුරුව පෙන්වන්නේ නීවරණ ධර්මයන්ගෙන් බොහෝ කොට ඈත් නිසා අරූපාවචර ධ්‍යාන හතර. ආනිත්‍යාපි සංඛාර. නමුත්
මේ පුඤ්ඤාභි සංකාරයත් අපුඤ්ඤාභි සංකාරයත් ආනිත්‍යාභි සංකාරයත් කියන තුනම අවිද්‍යා පත්‍ය සංඛාරා කියන ප්‍රත්‍යක්‍රමයෙන් අවිද්‍යාව ප්‍රත්‍යක්‍රමයෙන් හට ගන්නා වූ ධර්මතා. නමුත් පුඤ්ඤාභි සංකාරය සුගති උපතට හේතුවක් වෙනවා. රූපාවචර පඹතල උපදින්න හේතුවක් වෙනවා. ඒ නිසා අපුඤ්ඤාභි සංකාරයට වඩා ඉදිරියෙන් ආනිත්‍යාභි සංකාරය රූපාවචර ධානය වලටපත් වෙන්න හේතුවක් වෙනවා. ඒක රූපාවචර ස්වභාවයට වඩා ඉදිරියෙන්. නමුත් මේ එකම ධර්මතාවයක්වත් ලෝකෝත්තර ධර්මතාව වශයෙන් හඳුන්වන්නේ නැහැ. ලෞකිකත්වයේ ඉක්මවා යන ලෝකෝත්තර ධර්මතාව වශයෙන් හඳුන්වන්නේ නැහැ. ඒ නිසා තමයි අපිට මේ පංච උපාදානස්කන්ධයක ඇතිවීම නැතිවීම ගැන කරුණු නුවණින් විමසිය යුතු වෙන්නේ මේ ලෞකිකත්වයෙන් මිදලා ලෝකෝත්තර නිර්වාණ අවබෝධය ඇති කර ගැනීම සඳහා. මේ ගාථාවේ ඒ අදහස මුල් කොට ඇතිකම හින්දා අපි පංච උපාදානස්කන්ධය ඇතිවීම නැතිවීම කියන්නේ කුමක්ද කියන කරුණ බලන්න මේ අවස්ථාවේදී යොමු වෙනවා. සත්‍ය පුජ්‍යලයාය කියලා කියන්නේ විවාහාරය. අපි විවාහාරය කතා කරනකොට ස්ත්‍රිය කියලා අපිට විවාහාර කරන්න වෙනවා. පුරුෂයා කියලා අපිට විවාහාර කරන්න වෙනවා. තිරිසන, ප්‍රේතයා, දෙවියා, බ්‍රහ්මයා මොහොම විවාහාර කරනවා. එක සත්ත්ව පුජ්‍යල පොදු විවාහාරය. නමුත් මේ සියල්ල එකට එකතු කරලා කතා කරන්න පුළුවන් පංචස්කන්ධයක් කියලා. රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය කියන ස්කන්ධ පංචකය. එක පොදුතාවයක්. මේ ස්කන්ධ පංචකය අපට කර්ම පහ එකපාර කතා කරන්න බෑ. එක කාරණයක් කතා කරලා තමයි අනිත් කාරණේ කතා කරන්න වෙන්නේ. දැන් රූපස්කන්ධය කියන කරුණ කතා කරලා වේදනාස්කන්ධය කතා කරා. වේදනාස්කන්ධය කතා කරලා සංඥාස්කන්ධය. සංඥාස්කන්ධය කතා කරලා සංකාරස්කන්ධය. අවසානයේ විඥානස්කන්ධය. එහෙම කතා කළාට මේ ස්කන්ධ පංචකයේ ඇති වෙන්නේ ඉදිරිපසු නොවි එකසනේ. කාරණයක් කිව්වොත් අපි හිතමු ලී කෑලි පහක මිටියක් යටපැත්ත හොඳට පෙත්තට කපලා තියෙන ලී කෑලි පහක මිටිය පොළොව මත තැබුවොත් උස්සතට මේ ලීයේ අඩියේ පළමුවෙන්ම පොළොව මත වැදුනා, මේ ලී අඩිය දෙවෙනුව පොළොව මත වැදුනා, එහෙම කියන්න බෑ. එකවරයි වැදුනේ. නමුත් ඒක ඒ විදිහට රඳා තියෙන්න එක එක ලී අනිත් ලීයට උපකාර වෙලා. ආන් ඒ වාගේ තමයි මේ ස්කන්ධ පහත් එකවර හට ගන්නවා. රූපේ උපකාර වෙනවා, වේදනා, සංඥා, සංකාර කියන ස්කන්ධයන් පහළ වෙනවා. මේ රූපයත් වේදනා, සංඥා, සංකාර කියන ස්කන්ධනුත් අනතුරු විඥාණයට බඳුන් වෙලා තියෙනවා.
ඒ ආකාරයට තමයි මේ හටගන්නේ. නැසෙන්නේ. නමුත් අපිට විස්තරයක් කතා කෙරෙහි හැකි ඒ පිළිබඳව එක්ෂණිකතාවය අවබෝධ වෙන පිළිවෙලට එන්න. ඒ අනුවයි අපිට කතා කරන්න වෙන්නේ. ස්කන්ධ පහ කතා කරනකොට ආරම්භයේදීම අපිට කතා කරන්න වෙන්නේ ආධ්‍යාත්මික ආයතන 6 සහ බාහිර ආයතන 6 ගැන. ආධ්‍යාත්මික ආයතන 6 කියන්නේ ඇස, කන, දිව, නාසය, ශරීරය, මනස. බාහිර ආයතන 6 කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම. ආධ්‍යාත්මික ආයතන 6ත් බාහිර ආයතන 6ත් ගැන අපි ස්කන්ධ පහ පැහැදිලි කරනකොට ආරම්භ කරන්නේ මේ ආයතන හරහා තමයි මේ ස්කන්ධ පහළ වෙන්නේ. ඒ ආයතනයන් හේතු වෙනවා ස්කන්ධයන් පහළ වෙන්නේ. ඒ නිසා අපිට කතා කරන්න වෙනවා මේ ආයතනයන් ගැන. මේ ජීවිතේ ආරම්භක අවස්ථාව ගැන අපි හිතලා බැලුවා. කම්ම සූත්‍රය අපට පෙන්නනවා චක්කුම් භික්කවේ පුරාණං කම්මං අபிසංකතං අபிසංචේතිතං වේදනියං දට්ඨබ්බං කියන මේ වචනේ. අදහස මහණෙනි ඇස පුරාණ කර්මෙන් හටගත් දෙයක්. චක්කුම් භික්කවේ පුරාණං කම්මං අபிසංකතං ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච දෙයක්. හේතු යෙදෙනකොට සකස් වෙච්ච දෙයක්. අபிසංචේතිතං චේතනාවෙන් පිළිවෙලෙච්ච දෙයක්. වේදනියං දට්ඨබ්බං වේදනාවක් පහළ කරවන්න සකස් වූවක් බව දත යුතුයි කියලා පෙන්නනවා. මේ වචනේ අපි තෝරාගත්තොත් මේ කාම ලෝකේ මේ ඇහැ සකස් වුනේ පුරාණ කර්මයේ. ඇහැ ගැන මුල් වෙලා කතා කරුවට ඉන්ද්‍රිය 6ම අද සූත්‍ර ඉන්ද්‍රිය 6 ගැනම තියෙනවා. දෙමෝපියෝ ප්‍රත්‍යවීම රූප පැත්ත. රූපේ පැත්ත හමු වුණාට සත්ත්ව කියන ස්වභාවයට ගැනින්නේ නැහැ. ස්කන්ධ පංචකයක් ගණයට ගැනින්නේ නැහැ. ඒක සතර මහා ධාතු රූප පැත්ත. පුරාණ කර්මයේ කීවේ ජීවිතයක් අත්හැරනකොට බලන්න තියෙන, අහන්න තියෙන, විඳින්න තියෙන, මෙනෙහි වෙන්න තියෙන ගතිය අවසන්. එනිසා නැවත බැලීමේ, ඇහිීමේ, විඳීමේ, මෙනෙහිවීමේ ගතිය මුල් කොට ඒකට අපි කියනවා කර්ම භවය කියලා. කර්ම ශක්තිය කියනවා. භව ගතිය කියනවා. ඒ භව ගතිය මුල් කොට භව පච්චා ජාති කට ගැනීමක් වෙනවා. සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි කියන්නේ චුති ප්‍රතිසන්දි කියලා. ජාතියක් වශයෙන් ඉපදෙනවා කියලා. එතකොට දෙමෝපියන් ප්‍රත්‍ය වුණු රූප ධර්මයේ ඇසුරේ පුරාණ කර්මයේ හේතු කරගෙන අවිද්‍යාව තෘෂ්ණාව සමග හට ගැනීමක් වුණා. ඔන්නතන ඒ අවස්ථාව තමයි අර කන්දානම් පාතු භාවෝ කියලා
මේ ස්කන්ධ පංචකයාගේ හට ගැනීම ආයතනානම් පටිලාභෝ ආයතන හයි ලැබීම සිද්ධ වුණා. මොන අපි දැන් එතකොට එතනදී පැහැදිලි කළා ආධ්‍යාත්මික ආයතනයාගේ හට ගැනීම කර්මයෙන් හටගත්. මව් කුසේ ගත වෙන කාලයේදී මවගේ සම්බන්ධය අතහැරිලා මෙලොව බිහි වුණාට පස්සේ මේ දක්වා මේ ආයතන පැවැත්ෙන්නේ කොහොමද කියලා බලමු. ආයුෂය නිසා උණුසුම පවතිනවා, උණුසුම නිසා ආයුෂය පවතිනවා. ඒ නිසා තමයි මේ ඉන්ද්‍රියන්ගේ පැවැත්ම. ආයු ගෙවි අවසන් වුණොත් උණුසුම පවත්තන්න බෑ. උණුසුම නොපැවතුනොත් ආයු පවතින්නේ. ඒ නිසා අපිට හිතන්න වෙනවා මේ ආස්වාස වාතයත් ගන්න ආහාරය අතිසූක්ෂම තත්ත්වයක් කර්මයෙන් හටගත් වෙනැල්ල හදවත හරහා උණුසුම නැවත නැවත උණුසුම ඇති කරවෙන නිසා මේ ශාරීරික සීතල වීම වළක්වලා ඇස කන දිව නාසය ශාරීරික වස්තු රූපය ක්‍රියා ස්වභාවයකට පත් කරවන. ඒ කරුණු තෝරා ගන්නකොට අපිට පේනවා මේ ආධ්‍යාත්මික ආයතන 6 ඉපිද නැසෙනවා කියන කරුණ. අපිට හුඟක් අර ස්කන්ධ පංචකේ තෝරාගන්න මේ ආධ්‍යාත්මික ආයතන 6 යතහ ස්වභාවය ඇතිව නැතිවීම තෝරාගන්නම අවශ්‍ය වෙනවා. සරලව කීවොත් යමෙකුට ප්‍රස්වාස ආස්වාස වෙන්නේ ඇයි කියලා හිතුවා. ප්‍රස්වාස වෙනකොට මේකේ ශාරීරික කිලුට පිට වෙනවා. ආස්වාස වෙනකොට ලේ ධාතුවත් එක්ක සංයෝග වෙලා උණුසුම් වෙනවා. එපමණින් පව අපට වැටහෙනවා මේ ඉපදෙනසෙනවා කියන එක. වැය වෙන ආහාර නැවත නැවත කෙතෙක් ලබා දුන්නා. ලබා දෙනකොටද නැවත වැය වෙනවා. ඒ කරුණින් පව අපට පේනවා මේ ආයතනයන් ඇතිව නැති වෙනවා කියන එක. ශරීරේ දිරදිරා යන කොටස් පිරිසුදු කරන්න වෙනවා. කෙතෙක් පිරිසුදු කරත් නැවත පිරිසුදු කරන්න වෙනවා. ඒ කරුණින් පවා පේනවා ඇතිව නැති වෙනවා කියන්නේ. ඒ වාගේ මුල් කාලේ මට්ටමට නෙමෙයි අද ආයු කාලේ පවතින්නේ. ඒකෙනුත් අපිට පේනවා මේ ආයු ගෙවෙනවා කියන්නේ. ඒ නිසා ආයතනයන් හට ගැනීම නැසීම් ස්වභාවයෙන් යුක්තයිමයි. ඊළඟට අපි බලනවා මේ ආධ්‍යාත්මික ආයතනයන්ට හමු වෙන බාහිර ආයතන ගැන. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන ධර්මතා. මේ හමු වෙන්නේ සතර මහා ධාතු සතර මහා ධාතුෙන් හටගත් ස්වභාවයක්. රූපේ කියන වචනෙට විග්‍රහ කරලා අපිට පෙන්නලා තියෙන්නේ චත්තාරෝ මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චති රූපං. විවිධාකාර වර්ණ සටහන් හමු වෙනවා කීවට සතර මහා ධාතු සතර මහා ධාතුෙන් හටගත් ස්වභාවයක්. ශබ්ද කම්පන කියන්නේ සතර මහා ධාතුෙන් හටගත් ස්වභාවයක්. ගන්ධ රස ස්පර්ශ කියලා විවහාර කරන්නේ සතර මහා ධාතුෙන් හටගත් ස්වභාවයක්. පඨවි ධාතු කියන තද කරන ස්වභාවය, ආපෝ ධාතු කියන වැగిරෙන ස්වභාවය, තේජෝ ධාතු කියන දවන ස්වභාවය, වායෝ ධාතු කියන්නේ තල්ලු කරන සොලවන ස්වභාවය. මේ ස්වභාව කියන වචනේ අපිට වස්තුවක් විදිහට පෙන්වන්න බෑ. එක්තරා ක්‍රියාකාරී බවක්. ඒ ක්‍රියාකාරී බවෙන් හට ගන්නවා විවිධාකාර සංයුත්. ඒ මොකද පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර අවිනිභෝගිකයි. එකකින් එකක් වෙන්ව පෙන්වන්න බෑ.
සංයුතිය විවිධයි. ඒ නිසා විවිධාකාර ස්වභාවයන් පානවා. එහෙම හටගත්තට ඒ හටගත් සියල්ල නැසෙන ස්වභාවයෙන් යුක්තයි. කිසිම දෙයක් තිබිලා නැති වෙනවා නෙමෙයි. හටගෙන නැසෙන. හටගත් දේ ස්වභාවයෙන්ම නැසීමමයි. ඒ නිසා අපි අර බාහිර ආයතන කියන කොටත් බාහිර ආයතනයක් තියෙනවයි කියලා බලන්නේ නැතුව හටගෙන නැසෙනවා කියන ස්වභාවයට එකතුව දකින්න ඕනේ. දැන් අපිට අපි ආධ්‍යාත්මික ආයතනය ගැන කතා කරුවා බාහිර ආයතනය ගැන කතා කරුවා. දැන් අපිට අර පංච උපාදානස්කන්ධය කියන කරුණ පැහැදිලි කරගන්න දැන් පහසුයි. මජ්ක්‍ධිම නිකායේ මහාත්තිපදෝපම සූත්‍රෙහි මේ පංච උපාදානස්කන්ධී පහළ වීම ගැන සාරිපුත්ත තෙරුන් වහන්සේ පැහැදිලිව වදාරපු විස්තරයක් කියනවා. එහි අපිට පෙන්නනවා යතෝචකෝ ආවුසෝ අජ්ජත්තිකං චේව චක්කුං අපරිබින්නං හෝති. දර බලන්න එවත්නි යම් හේකින් ආධ්‍යාත්මික වූ චක්කු ප්‍රසාදේ නොබිදුනේ වේද. අපි දැන් ඒක ඉස්සෙල්ලා පැහැදිලි කෙරුවා. මේ චක්කු ප්‍රසාදයේ මේ ඇහි පැහැදිලිතාවේ නොබිඳී අකර්මණ්‍ය නොවි මේ දක්වාම හේතු ප්‍රත්‍යයෙන් පැවතෙන හැටි. ඇති වෙමින් නැති වෙන හැටි. පංච උපාදානස්කන්ධය පහළ වෙන්න එස මුල් කරලා පංච උපාදානස්කන්ධය පහළ වෙන්න මේ චක්කු ප්‍රසාදේ නොබිදී තියෙන්න ඕනේ. ඊළඟ හේතුව අපිට පැහැදිලි කරනවා බාහිරාච රූපා ආපාතං ආගච්ඡanti. බාහිර රූපයොත් ඇස් සම්වට පැමිණෙද්ද. එකත් අපි පැහැදිලි කෙරුවා අතරමා භූතා සතරමා භූතයෙන් හටගන්නා ස්වභාවය නිරුද්ධ වෙනවා. ඒ ස්වභාවය තමයි මේ චක්කු ප්‍රසාදයට ගෝචර වෙන්නේ. දැන් මොන බලන කණ්ණාඩියක පැහැදිලිතාවයේ මතට මෝනි ඡායාව වැටෙනවනේ. හැබැයි ඡායාව වැටෙන්න ආලෝකයේ උදව් වෙනවා. පැහැදිලිතාවයේ ඡායාව නෙවෙයි. ඉදිරියෙන් තියෙන මුහුණත් ඡායාව නෙවෙයි. ආලෝකයක් ඡායාව නෙවෙයි. නමුත් මේ හේතු තුනක් එකට එකතු වෙනකොට එවැනි ස්වභාවයක් වෙනවා. ඒ වාගේ මේ චක්කු ප්‍රසාදයට ආලෝකයක් ඇති විට ඉදිරියෙන් ඇති සටහනේ ආකාරයක් ඡායා වෙනවා. ඒ පිළිවෙලට තමයි මේ ඇහැට රූපේ හමු වුනේ. නමුත් එහෙම ඡායා වුණාට මේ චක්කු ප්‍රසාදය රූපයක් ගැන දන්නේ නැහැ. ඒ චක්කු ප්‍රසාදේ දුන්නේ ඡායා වීමේ කෘත්‍ය විතරයි. ඡායා උනේ මේක කර්මෙන් හටගෙන තියෙන්නේ විදිහට ඡායා වෙන්න පුළුවන් ආකාරයටයි. ඊළඟ අවස්ථාව අපිට පෙන්නනවා එහෙම චක්කු ප්‍රසාදයට ගෝචරය හමු වෙනකොට පද්දෝච සමන්නාරෝ හෝති. ඊට අනුරූප වූ මෙනෙහි කිරීමක් වේද කියන. අන්න එතකොට මෙනෙහි වීමක් වෙන්න ඕනේ. ඡායා වැටෙනකොට මෙනෙහි වීමක් වෙන්න ඕනේ. මානසිකාර වීමක් වෙන්න ඕනේ. ඒවං තජ්ජස්ස විඥාන භාගස්ස පාතු භාවෝ. මෙසේ ඊට සුදුසු විඥාන භාගයාගේ පහළ වීම වේ. අන්නේ එවැනි වෙනකොට තමයි මේ රූප දැනගන්නා වූ සිත කියන්නේ මේ චක්කු විඥානයාගේ පහළ වීම වෙන්නේ. දැන් මෙතනදී නැවත මොහොතක් හිතන්න ඕනේ අපි මානසිකාර වෙන්න, ඒ කියන්නේ සිහියට නැගෙන්න මේ ජීවිතේ යම් තැනක ඉඳන්
දත්තයන් භාවිතා වෙලා වෙන්න ඕනේ වර්ග කරලා සිහියට නැගෙන්න. නමුත් බාලම කාලේ එහෙම භාවිතා වෙලා නැති වුණත් චක්කු ප්‍රසාදයට ගෝචරයේ ගැටෙනකොට සිහිවීමක් දැන ගැනීමක් වෙනවා යමක් කියලා. ඒක වෙන් කරලා නැහැ. කොටස් කරගන්න බෑ. නමුත් සිතුවිලි හිත පහළ නොවි තියෙන්නේ නැහැ. ඒ අවස්ථාව ගැන නුවණ යොදුවොත් යමක් වෙන් වෙලා නැති වුණාට ඒ තියෙනවා කියන එක එතන ඉදිරිපත් වෙනවා. ඒ මොකද උපතින්ම අනුසය ධර්මයේ කියන නිදිගත් ක්ලේශ ධර්මයන් පහ වෙලා නැහැ. ඒ අනුසය ධර්මයේ සංග්‍රහය ලැබෙනවා මෙතින්. නමුත් ඒ දේවල් වඩාත් අනුකරණීය වෙනකොට වර්ග කරගන්නකොට විස්තර කරගන්නකොට අනුකරණීයයි සංසාර ගතියයි දෙක එකට එකතු වෙලා සිහි වෙන්න පටන් ගත්තා. එතකොට තමයි ආයෝනිසෝ මනසිකාරය කියන වචනය අනුවණින් සිහි වෙනවා කියන කාරණේ හොඳටම පැහැදිලි. ඒ නිසා අද අර විදියට ප්‍රසාදයට ගෝචරය හම් වෙනකොට ඡායාව වෙනකොට ඊට අනුරූප සිහි වීමක් වෙනවා මනසිකාර වීමක් වෙනවා. ඒ මනසිකාර වීමත් සමග ඒ විඥානයේ සමග වූ නැත්නම් ඒ චක්කු විඥානයේ විශේෂ යම් රූපයක් වෙනවා නම් ඒ රූප උපාදානස්කන්ධය තුලත් බවට යනවා. අන්න බලන්න ඒක රූප උපාදානස්කන්ධය කියන වචනය අපිට දේශනාවේ පෙන්නලා තියෙන හැටි. ආධ්‍යාත්මික ආයතනෙ පෙන්නලා, බාහිර ආයතනෙ පෙන්නලා, ඊට අනුරූප මෙනෙහි වීම පෙන්නලා, ඊළඟට විඥානයගේ පහළ වීම පෙන්නලා, ඒ විඥානයේ සමග ඒ විඥානෙට දැනගන්න යම් රූපයක් වේද ඒ රූප උපාදානස්කන්ධය තුලත් බවට යයි. එතකොට ඇත්තටම විඥාණයෙන් දැනගන්නේ රූප ආකාරයක්. රූප ආකාරයක් වුණාට අවිද්‍යාව මෙතෙන් එකතු වෙලා වස්තුමය භෞතිකමය රූපයක් කියන මට්ටමකට පිළිගැනිල්ලක් වෙනවා. එතකොට තමයි මේ රූප උපාදානස්කන්ධයක් වෙන්නේ ආශ්‍රව සහිත රූපයක් වෙන්නේ අසුරු කිරීම සහිත රූපයක් වෙන්නේ. එහෙම නැත්නම් ලෝකේ අතරමා ධාතු හා සතරමා ධාතුෙන් හටගෙන රූප නිරුද්ධ වුණාට ඒවා දන්නේ නැහැ. මෙන්න මේ ආකාරයට රූප උපාදානස්කන්ධයක් පහළ වෙනවා. ඊළඟට අපි බලනවා වේදනා උපාදානස්කන්ධය ගැන. එයත් අපිට මේ සූත්‍ර ධර්මයේම පෙන්නලා තියෙන්නේ ඒ විඥානයේ සමග වූ යම් වේදනාවක් වේද ඒ වේදනා උපාදානස්කන්ධය තුලත් බවට යයි. දැන් අපි අර මුලදීම පැහැදිලි කෙරුවානේ රූපයයි වේදනාවයි සංඥාවයි සංකාරයයි විඥානයයි එක්ක උපදින්නේ කියලා එක්ක නැසෙන්නේ. නමුත් අපිට කතා කරනකොට දැන් අවස්ථා දෙකකදී කතා කරන්න වෙන්නේ. වේදනා උපාදානස්කන්ධය දැන් වෙනම කතා කරන්න වෙන්නේ. පින්තුන් හොඳට දන්නවා චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ පස්සපච්චා වේදනා කියන මේ පෙළ. දැන් ආන්ගේ පෙළ උතෙන්ද යොදලා බලන්න. අසත් රූපයක් නිසා චක්කු විඥානයක් පහළ වුණා. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ ප්‍රසාදයක් ගෝචරයක් විඥානයක් තුනේ එක්වීම වුණා. එතෙන්දත් අපිට තින්නං සංගති පස්සෝ කියන වචනේ යොදන්න පුළුවන්. ඊටත් වඩා ගැඹුරින් ප්‍රසාදයයි ගෝචරයයි එකිනෙකක් දන්නේ නැහැ හමු වුණාට. හට ගන්නවා නැසෙනවා. මානසිකාර්ය ප්‍රත්‍ය වෙලා සිහිවීම ප්‍රත්‍ය වෙලා තමයි බලනදී විඥාණයෙන් එකතු කෙරු. විඥානයේ තුල තමයි
විඥානේ දැන ගැනීම තුළ තමයි පෙනීමයි පෙනෙන දෙය උනේ. ඒ අවස්ථාවටත් තින්නම් සංගති පස්සෝ කියන වචනේ යොදන්න පුළුවන්. පස්සපච්ච වේදනා. ඒ ස්පර්ශ හේතුවක් වෙලා වේදනාව හට ගන්නවා. දැන් ඒ නිසා තමයි පෙන්වන්නේ ඒ විඥානයේ සමගූ යම් වේදනාවක් වේද. ඒ වේදන උපාදානස්කන්ධය තුලත් බවට යයි. බලන්නේ ඉන්නවා නම් බලන්න දෙයක් තියෙනවායි කියලා දැන ගැනීමක් වුණා නම් ඒ ප්‍රත්‍යයෙන් ඇතිවෙනා වේදනාවත් විඳින්නෙක් ඉන්නවා කියන මතයෙන් බැහැර කරන්න. නිසා වේදනාවත් වේදන උපාදානස්කන්ධය තුලත් බවට යනවා. ඊළඟට සංඥාව. සංඥාව කියන්නේ හැඳිනීම. ඒ විඥානයේ සමගූ යම් සංඥාවක් වේද. ඒ සංඥා උපාදානස්කන්ධය තුලත් බවට යයි. එයි වේදනාව පහළ වෙනවා නම් වේදනාවත් එක්ක යමක් විඳින හඳුනයි සංඥාව පහළ වෙනවමයි. ඒකටත් හේතුවක් වුණේ සංඥාවටත් හේතුවක් වුණේ මුලින් කියපු ස්පර්ශයමයි. මේවා පළවෙනි දෙවෙනි තුන්වෙනි කියලා කතා කරුවට මේ ප්‍රත්‍ය ක්‍රමයක්. ඒ නිසා සංඥාව දෙයක් කෙනෙක් කොට හඳුනනකොට පිළිගන්නනකොට පිළිගැනෙනකොට ඒකටත් සංඥා උපාදානස්කන්ධය කියන නම ඇතුළත් වෙන්න වෙනවා. ඊළඟ අවස්ථාව එබඳු ඒ විඥානයේ සමගු යම් චේතනා සංකාරෝ වෙද්ද ඒ සංකාර උපාදානස්කන්ධය ඇතුළත් බවට යයි. යම් විඳීමක් ඇති වුණා නම් හේතුනවා හැඳිනීමත් එක්ක විතර්කණයක් වෙනවා. චේතනා සංස්කාර පහළ වෙනවා. අනිකුත් ගති පහළ වෙනවා. ඒකටත් හේතු වෙලා තියෙන්නේ සංකාරයන්ටත් හේතු වෙලා තියෙන්නේ යට කියන ලද ස්පර්ශයමයි. ඒ නිසා ඒ සංකාරයන්ටත් සංකාර උපාදානස්කන්ධය කියන වචනේ ලැබෙනවා. අන්න ඒ හින්දා තමයි අර මුලදී අපි පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිච්ඡාභි සංකාර ඒවා ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත් සංකාර ධර්මයන්. එබඳු යම් විඥානයක් වේද ඒ විඥාන උපාදානස්කන්ධය තුලත් බවට යයි. දැන් එතකොට විඥානය උතන කියවුණාමනේ. විඥානය කියන්නේ දැන ගැනීම. දැන ගැනීමට බඳුන් වෙන්නේ මොකද්ද මේ නාම රූපේ. ඒ විඥානය වෙනවා නම් ඒ විඥාන උපාදානස්කන්ධය තුලත් බවට යනවා. දැන් මේ පස්සාකාර උපාදානස්කන්ධයගේ එකතුව රැස්වීම භාග්‍යතුන් වහන්සේ වදාළේ යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. යමෙක් පටිච්ච සමුප්පාදේ දකීද හිත මේ පටිච්ච සමුප්පන්න වූ ධර්ම දකී කියලා. පටිච්ච සමුප්පාදේ කියලා කියන්නේ මේ හේතු යෙදෙනකොට හටගන්න හේතු නිසා හටගන්න ඵල. පටිච්චයි ප්‍රත්‍යයෙන් ඒක ප්‍රත්‍ය වෙලා උපදින ඵල උපදිනවා. එතකොට ඒක පැහැදිලි වෙනකොට ප්‍රත්‍යෝත්පන්න ඵලය ප්‍රත්‍යයෙන් උප්පන්න ඵලය පැහැදිලි පංච උපාදානස්කන්ධයපත්. එනිසා පංච උපාදානස්කන්ධය යමෙකුට පැහැදිලි වෙනකොට ඒ කියන්නේ ධර්මයේ දකින්නකොට පටිච්චසමුප්පාදේ දකින්න හේතු ප්‍රත්‍ය ක්‍රමයේ දකින්න මෙන්න මේ විදිහටයි මේක මේ පහළ වෙන්නේ කියන කරුණ. මෙන්න මේ විදිහට නොදැක්කොත් මොකද වෙන්නේ? එස නිසා උපදින පංච උපාදානස්කන්ධය ළඟ තණ්හාවෙන් උපාදානින් කර්ම රැස් වෙලා තමයි අවසන් වෙන්නේ. කන නිසා පංච උපාදානස්කන්ධය පහළ වෙලා තණ්හාවෙන් උපාදානින් කර්ම රැස් වෙලා කර්ම භවය වෙලා තමයි ඒ ශබ්ද ඇහිම අවසන් වෙන්නේ. ගන්ධ රස ස්පර්ශයන් වින්දනය වෙනකොට පංච උපාදානස්කන්ධයට එකතු වෙලා තණ්හාවෙන් උපාදානින් කර්ම රැස් වෙලා තමයි ගන්ධ රස ස්පර්ශයන් වින්දනය අවසන් වෙන්නේ. ඒ නිසා මේ
පස් ආකාරයෙන් කර්ම රැස් වෙච්ච ආකාරය අවසානයේ මනෝද්වාරිකව ඉදිරිපත් වෙනවා. මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥානං. මනස කියන්නේ ඉන්ද්‍රියක්. ඒ ඉන්ද්‍රියත් කර්මෙන් හටගත්තේ. මේ ඉන්ද්‍රියේ තියෙන සුවිශේෂත්වය තමයි දත්තයන් භාවිතාවෙන් හා සිහිරෙන්න පුළුවන් හැකියාව. මනීන්ද්‍රිය. ඒ මනීන්ද්‍රියටයි ප්‍රධාන. අරමුණු සිහියට නැගෙන්නයි මනීන්ද්‍රිය ප්‍රධාන. මොකද මනීන්ද්‍රියම මුල් කොට භාවිතා වෙච්ච ආකාරي සිහියට නැගෙනවා. ඒ භාවිතා වෙච්ච ආකාරي සිහියට නැගෙන්න මේ මල සිරුරක වෙන්නේ නැහැ. ආස්වාස වාතයේ ලේ ධාතුව දෙක සංයෝග වෙන ශක්තිය උණුසුම يعني මේකේ ආයුෂය නිසා උෂ්ණය නිසා ආයු පවතින්න ඕනේ. ඒක එක්තරා උපකරණයක්. ඒ නිසා ඒ ශක්තිය උණුසුම උදව් කරගෙන මේ මානසික කෘත්‍ය වෙනවා. මොකද්ද කෘත්‍ය? භාවිතා වෙච්ච ආකාරයන් සිහියට නැගෙනවා. එතකොට කියන්නේ ධම්ම කියලා. මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥානං. ඒ පහළ වෙන නාම රූප ධර්මයන් මනෝ විඥාණයට බඳුන් වෙනවා. මනෝ විඥානය කියන්නේ ස්ථිරව තියෙනවා නෙමෙයි, ඒ මොහොතේ පහළ වෙන විඥාණයට බඳුන් වෙනවා. ඒ අවස්ථාවේදී පංච උපාදානස්කන්ධය හටගන්නවා. අපි හිතන්න අපේ දූ දරුවෝ අපි කරායනවා ගැඹුරු කල්පනාවකට වැටිලා වාසය කරන වෙලාවට එහෙම නැත්නම් සිහිනෙන් අපිට පේනවා මනංච මානසික කෘත්‍ය වෙනවා. සිහියට දූ දරුවෝ ඉන්නවා. දූ දරුවෝ පෙනීමකුත් තියෙනවා එතන. මනෝ විඥාණයට බඳුන් වෙලක් තියෙනවා. මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්ච වේදනා වේදනාවකුත් වෙනවා. සතුටක් අසතුටක් හැඳිනීමක් සංකාර වීමක් මනෝ විඥාණයට බඳුන් වෙලා තියෙන කර්ම රැස්වීමක්. ඒ නිසා ජීවිතේ හිමගත වුණාම අවසානයේ මේ කය සිතුවිලි හිත නිරුද්ධ වෙයි. නමුත් ඒ පිළිබඳ යථා අවබෝධයක් නොලැබූ තාක් නැවත මේ පංච උපාදානස්කන්ධයගේ හට ගැනීම වෙනවා. ඒ නිසා මේ පංච උපාදානස්කන්ධෙහි යම් ඡන්දයක් කාලයක් සෙනෙහක් ගැලී සිටීමක් වේද මෙන්න මේක තමයි දුක්ඛ සමුදය. දුක්ඛ සමුදය කියන්නේ ජාතිය ජරාව ව්‍යාධිය මරණය අත නොහැරෙන්න හේතු. ඒ සියල්ලක් තමන්ගේ කියලා දේවල් කියලා පිළිගැනීමටපත් වෙන්න වෙලා තියෙන හේතු. ඒ නිසා ඒ ආකාරයට තමයි අවුරුදු 100ක් ගත වුණත් නිෂ්ඵලයි කියලා වදාළේ. නමුත් යම් පින්වතෙක් මොහොතක අවබෝධ කරගන්නවා නම් මේ ආධ්‍යාත්මික ආයතන හයම කර්මයෙන් හටගත්තට ඇතිව නැති වෙන ස්වභාවයෙන් යුක්තයි කිය. බාහිර ආයතන හයම ඇතිව නැති වෙන ස්වභාවයෙන් යුක්තයි. අනිත්‍යට අනිත්‍ය මේ හමු වෙන්නේ. හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක් හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයකට මේ හමු වෙන්නේ. ඒ හටගෙන නිරුද්ධ වෙනවයි කියන එක වැඩෙන්න නුවණින් යුක්ත වෙන්න අයෝනිසෝ මනසිකාරය අනුවණින් සිහිවීම වෙනුවට නුවණින් සිහි වෙන්න පටන් ගන්නවා. අපි මුලදී මතක් කරුවේ සංසාර ගතියක් මේ අයෝනිසෝ මනසිකාරය. අනුකරණය වෙනකොට ඒ අයෝනිසෝ මනසිකාරය පහළ වෙන්න තව වඩාත් තහවුරු වුණා. නමුත් දැන් අපි ආරම්භයක් කළා හමු වෙන හැම දෙයක්ම ඇතිව නැති වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ නිසා සිහියට නැගෙන්නේ ඇතිව නැති වෙන ස්වභාවයෙන් යුක්ත බවමයි. යෝනිසෝ මනසිකාරය වෙන්න පටන්. යෝනිසෝ මනසිකාරය වෙනකොට ඒ පිළිබඳව පහළ වෙන විඥානය ඇතිව නැති වෙන ස්වභාවයෙන් යුක්තයි. එහෙනම් විඥාණයට බඳුන්නුණු
වේදනාව සංඥාව සංකාරයත් ඇතිව නැති වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ ධර්මතාවයේ වැඩෙන්න තියෙන ධර්මයක්. ඒ වැඩෙන්නේ ශ්‍රුතමේ ඥානෙන් ශ්‍රුතමේ ප්‍රඥාව කියලා මේක අහලා දැනගන්න නුවණක් තියෙනවා. චින්තාමේ ප්‍රඥාව කියලා මේක මෙනෙහි කරන නුවණක් තියෙනවා. ශ්‍රුතමේ ප්‍රඥා චින්තාමේ ප්‍රඥා කියන නුවණ දෙක එකතු වෙලා යනකොට භාවනාව ප්‍රඥා කියලා මේක යෙදෙනවා. ඒ යෙදෙන්නේ රූප බලීමේ මොහොත මුලිනුත් නැහැ රූප බැලීමේ මොහොත පස්සෙත් නැහැ. ශබ්ද ඇහිීමේ මොහොත මුලිනුත් නැහැ ශබ්ද ඇහිීමේ මොහොත පස්සෙත් නැහැ. ගන්ධ ලැබීමේ මොහොත මුලිනුත් නැහැ ගන්ධ ලැබීමේ මොහොත පස්සෙත් නැහැ. ඒ කියන්නේ ස්කන්ධ පහක් ඇති වෙලා නැති වෙන්නේ. රස ලැබීමේ මොහොත මුලිනුත් නැහැ රස ලැබීමේ මොහොත පස්සෙත් නැහැ. ස්පර්ශය ලැබීමේ මොහොත මුලිනුත් නැහැ ස්පර්ශය ලැබීමේ මොහොත පස්සෙත් නැහැ. කාය කම්මයක් යෙදෙනවා නම් මේ වායු ධාතුවට චේතනා වේදිලා හතර මහා ධාතුව කාය කම්මයක් යෙදෙනවා නම් මුලිනුත් නැහැ පස්සේ. වචී කම්මයක් යෙදෙනවා නම් විතක්ක ਵਿਚාරයන්ට අනුව යම් ක්‍රියාවක් යෙදෙනවා වචන කතා කරන්න මුලිනුත් නැහැ පස්සෙත් නැහැ. මේ ස්කන්ධ පංචකයගේ ඇතිවීම නැතිවීම කෙරෙහි ප්‍රායෝගික වෙන්න පටන් ගන්නවා. ඒ ප්‍රායෝගික වීම සිහි වෙලා අවසානයේ අවබෝධ වෙනවා අතීතේ නිරුද්ධ බව. අනාගත නූපන් බව. අතීත අනාගත දෙක ගැටලන්නේ මනීන්ද්‍රිය මුල් වෙලා. මනීන්ද්‍රිය ළඟ අතීතය අනුගමනය කරන්න බෑ. අනාගතයටපත් වෙන්න බෑ. පච්චුප්පන්නෝ මනෝ විඥානය හටගෙන නිරුද්ධ වෙන බව. අන්න ඒතන දක්වාම අපිට සිහිනුවන යෙදුනොත් මේ පංච උපාදානස්කන්ධයගේ ඇතිවීම නැතිවීම දැකීම මුල් කොට සක්කාය දිට්ඨිය කැඩෙනවා. මොකද පංච උපාදානස්කන්ධයේ දුක දැකලා දුකට හේතුව ඒ පිළිබඳව ගැලී සිටීම කියන එක අවබෝධ වෙලා කට එකතු නොවීම දුක්ඛ නිරෝධය පස්ස නිරෝධයෙන් සම්මා දිට්ඨි වේ. මාර්ගාංගات එකතු වේ. කොට සක්කාය දිට්ඨිය කැඩෙනවා. සැකයක් නැහැ. විචිකිච්ඡා පහ වෙනවා. අන්මගක් නැහැ. අනුගමනය කරන්නේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගරුකොට සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් නිර්වාණ අවබෝධය සාක්ෂාත් වෙනවා. ඒතන දක්වා අපි මේ පංච උපාදානස්කන්ධයේ ඇතිවීම නැතිවීම අවබෝධ කරගන්න ඕනේ. සාරාංශ කරනකොට රූපය සතර මහා ධාතුවෙන් හටගෙන නිරුද්ධ වෙන බව, වේදනාව සංඥාව සංකාර ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වෙන බව, විඥානය නාම රූප ප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වෙන බව. මේක ප්‍රත්‍ය ක්‍රම විනා වේවා සත්‍ය පුජ්‍යලේ කෙනෙක් නොවන බව. සත්‍ය පුජ්‍යල ආත්ම දෘෂ්ටිය වළංගු වෙන්නේ අවබෝධ නොවුනුතා. අවබෝධ නොවුනොත් සත්‍ය පුජ්‍යල ආත්ම දෘෂ්ටිය වළංගුයි. කර්ම කරමින් කර්ම රැස්වීම විපාක වීම වළංගුයි. අවබෝධ වෙනකොට පුරාණ කර්මක් ඡය වෙනවා. වර්තමාන රැස් නොවෙනවා. ඵල විපාක නොවෙනවා. ඒ තැන දක්වාම ඒ ධර්මය අපි ජීවිතයට එකතු කරගෙන තුන් නිර්වාණ අවබෝධයේ පිණිස හේතු ආසනා වේවා කියලා අදහස් කරගන්න. මේ අවස්ථාවේ පින්තුන් ධර්මයේ ශ්‍රවණය කළා. මම හිතන්නේ ධර්මයේ ගැටලු තියෙනවා නම් මේ පින්තුන්ට ප්‍රශ්න කරලා විමසුවොත් අපිට කාල වේලාව තියෙනවා නම් කාල වේලාවේ ධර්මයේ හැටියට සාකච්ඡාවක් ඉදිරි කරන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් අද ධර්මානුශාසනාව ඒ නවම් පොහොය නිමිති කරගෙන ලන්ඩන් ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ සීල භාවනා වැඩසටහනට සමගාමීව සිද්ධ කරන බවයි අපිට මතක් කරලා තියෙන්නේ. ඒට දායකත්වයක් දක්වන ලද්දා වූ ඒ සදහැපර දායකත්වයේ ප්‍රංශයේ පදිංචි පින්වත් නන්දිකා රාජපක්ෂ මහත්මිය විසින්
දරා තියෙන බව අපට මතක් කරලා තියෙනවා. ඉතින් සියලු දෙනාටම ධර්ම දානීය සිද්ධ කරන්න එතුමිය දායකත්වයක් දරුවා ආධ්‍යාත්මික ධර්මාවබෝධයක් ලබන ගමන්ම ධර්ම දානමේ පුණ්‍ය කර්මයක් ඉෂ්ට සිද්ධ කරගත්තා. එතුමියටත් ධර්මයේ ශ්‍රවණය කරන ලද්දා වූ සෑම සියලු දෙනෙකුටම තුන් වූ නිර්වාණ අවබෝධයේ පිණිස හේතු ආසනා වේවා. නමින් නැසී මිය පරලෝකයේ සියලු ඥාති වර්ගයාට අනුමෝදන් වේවා. ඒ ඥාතීන්ද සුවසේ නිර්වාණ අවබෝධයට පැමිණේවා. ඒ වගේම මේ රුදුරු කොරෝනා වසංගතේ තමයි ශ්‍රී ලංකා වාසී ලෝක වාසී පින්වතුන්ට විශේෂයෙන්ම ලන්ඩන් නුවර රාජධානී ජීවත් වෙන මේ පින්වතුන්ට ලෝක වාසී පින්වතුන්ට ආරක්ෂාව සැලසේවා. රෝගයට බඳුන් වුණා වූ අයට නිරෝගී සුවය ලැබේවා. සියලු දෙනාටම රත්නත්‍රයේ ගුණ තේජානුභාවයෙන් සිතන පතන යහපත් අදහස් සාර්ථක කරගෙන උතුම් නිවනින් සැනසීමටම හේතු ආසනාව වේවා. තෙරුවන් සරණයි.